right. අයබෝවන් ඔගොල්ලෝ සසනේ බලන්න 11 පිටුව අපි ප්‍රශ්න මං කියන්නේ අද ඉවර කරමු කියලා කියන්න බෑ. right. ඔගේ දෙනවා ප්‍රාශ්වාස වාතය වැඩිපුරම අඩංගු වාතය. මොකද්ද ඔබ හිතන්නේ? 1 2 3 4. ඔගොල්ලෝ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. සියත් කියලා. දැන් තමයි එහෙමයි. දැන් අපි මේ ආශ්වාස වාතයේ තෝරලා බේරලා ගන්න නෑනේ. සෙනියස් නේදන් කියනවා 1 කියලා. ආශ්වාස වාතයේ තෝරලා බේරලා ගන්න නෑ. වැඩිපුරම තියෙන 78ක් නයිට්‍රජන් නේ. තේරුණාද? එතකොට ඒ ආශ්වාස වාතයේ තියෙන ඔක්සිජන් රුධිරයට විෂරණය වුණාට පස්සේ හරි අර නයිට්‍රජන් ඇතුළු වෙන්නේ නැතුව නයිට්‍රජන් ආපහු පිට වෙනවා. ඒ නිසා ඒ ප්‍රාශ්වාසයේ වැඩිපුරම තියෙන නයිට්‍රජන්. තේරුණාද? මේක මේ උසස් පෙළ ප්‍රශ්නපත්‍රයේ අහලා තිබුණා. හරි? උත්තරේ 1. අංක 2 මොකද උත්තරේ ඔබ හිතන්නේ? ඔව්. අංක 2 ඔබ හිතන්නේ උත්තරේ මොකද්ද? විශාල ශ්‍රේෂ්ඨ බඩක්, තුනී පුෂ්ටියක්, වාහිනී වීම, නිතර තෙත් වීම මොකද්ද උත්තරේ? ඔව්. මෙම ඉන්ද්‍රිය සකස් වී ඇත්තේ මොකටද? වායු හුවමාරුවට උත්තරය අනුජය විෂරණය නෙමෙයි විෂරණයට නෙමෙයි වායු හුවමාරුවට. ඔබ බලන්න ශ්වසන පුෂ්ටික ලාක්ෂණික කියලා ඔබට උගන්ලා තියෙනවා. ශ්වසන පුෂ්ටික ලාක්ෂණික බලන්න ශ්වසන පුෂ්ටික ලාක්ෂණික 6 වෙනි පිටුවේ රෝම ඉලක්කම් 5 right බලන්න හොඳට කියවලා රෝම ඉලක්කම් 5 ඒතර ඔබට ඉස්තර තේරෙනවානේ කාර්යක්ෂම වායු මාරුව සඳහා ශ්වසන පුෂ්ටික ලක්ෂණ චිත්තා පාරගම් එකක් විය යුතුයි. ශ්වසන පුෂ්ටිය තුනී වෙන්න ඕනේ. වායු මාරු පුෂ්ටිය වර්ගඵලයේ වැඩි වෙන්න ඕනේ. රුධිර කේශනාලික ජාලයක් තියෙන්න ඕනේ. ඒතර එනම් වායු මාරුව තමයි ඒකට නියම උත්තරය. හරි? අංක 2 1. ශ්වසනයේදී නාස්කුරේ විශාල අවකාශමකින් ඔස්සේ වාතය ගමන් කරයි. නාස්කුරේ තුලදී සිදුවන වැදගත්ම ක්‍රියාවලිය මොනවාද? ඒක වැදගත් ප්‍රශ්නේ. මොකද්ද වෙන්නේ වැදගත්ම ක්‍රියාවලිය? මදුෂිකා කියනවා අංක 4 කියලා, රමිරු කියනවා අංක 1 කියලා. සියත් කියනවා අංක 4 කියලා, සියත් අනුජේ කියනවා අංක 4 කියලා. උත්තරය ඔව් 4 තමයි. ඔගොල්ලෝ ටික ඉස්තර වෙයි මේකේ අපි පසිදුත් එහෙම කියනවා. තව මේකේ ප්‍රශ්න කරනකොට ලොකු ප්‍රශ්නත් අපි සාකච්ඡා කරලා ඉවර කරමු. ඒතර ඔබට තේරෙයි අංක 4 නාස්කුරේ තුල වාතයේ ආර්ද්‍රතාව වැඩි වෙනවා ආශ්වාස වාතයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම දූවිලි විෂ බීජ පෙරෙනවා. ඒතර කටින් අපිට ආශ්වාස කරන්නත් පුළුවන් නේ. එමු කටින් ආශ්වාස කරා කියලා කටේ පක්ෂම නැහැනේ පෙරෙන්න විෂ බීජ රැඳෙන්න පක්ෂම නැහැ. හරි? ඒ නිසා නාස්කුරිත වැදගත්ම කියලා තමයි අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරන එක. right? දැන් මේ අංක 4 ගිය අවුරුද්දෙත් යවුවා. බණ්ඩ සතර පද්ධතියට ආහාර මාර්ග පද්ධතියට පොදු ව්‍යුහය මොකද උත්තරේ දාන්න? ඔව් අංක 3 උත්තරේ ඒක හරි. ඊළඟට අංක 5 ශ්වසනයේදී ග්ලූකෝස් දාහනය අදාළ සමීකරණය 5ක් දැක්කේ. උතන ඔය එකක් තියෙනවා මේක ටිකක් පරණ ප්‍රශ්නයක්. ඩෙල්ටා H කියන්නේ මේකට කියන්නේ එන්තැල්පි කියලා ප්‍රතික්‍රියා තාපය. දැන් මේක ඔයගලන්ට මේ පන්ති උගන්වන්නේ නැහැ. ඉස්සර ඉගෙනුවා ප්‍රතික්‍රියා තාපය. ඒ කියන්නේ පිටවෙන තාප කොහොමද දිලා තියෙන එකද? ඔය ග්ලූකෝස් ඔය සමීකරණය තුලිතයිනේ. ඊට සමීකරණයට අනුව ග්ලූකෝස් ග්‍රෑම් 90ක් දාන වීමේදී ඇතිවන ශක්තිය විපර්යාස. ඔබ දන්නවා ග්ලූකෝස් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන ශක්තිය පිට වෙනවා.
ඒ කියන්නේ ප්‍රධානම දේ ශක්තිය ලබා ගැනීමනේ. ඒතර ග්ලූකෝස් වල අණුකිස්කන්ධ හොයලා බලන්නකෝ 100යි 12යි 9යි 12යි 6ක් මෙතන හයිඩ්‍රජන් එකක් 12යි 12යි ඔය එකක් 16යි 16යි 6යි වැඩි කල් එකතු කරලා බලන්න 180ක් එන්නේ. ඒතර 180කින් ග්ලූකෝස් 180කින් ග්‍රෑම් ලබා දෙන ශක්තිය තමයි 2870ක් ජූල් කිලෝ ජූල් නේද? ඔව් කිලෝ ජූල් 2870ක් දෙන්නේ. එතකොට ග්‍රෑම් 90ක් කියන්නේ එකකින් භාගයක් නේ. 180කින් භාගයක් නේ. එනම් මේකේ ග්‍රෑම් එකකින් දෙන්නේ 2870 බෙදීම 180යි. ග්‍රෑම් 90කින් දෙන්නේ 2870 බෙදීම 180 වැඩි කිරීම 90. ඒ කියන්නේ 90 180 බෙදුවම 2යි 2802කින් බෙදුවම උත්තරේ 1435ක් විතර උත්තරේ තමයි. right අංක 6 උග්‍ර රත් වීම උග්‍ර වේදනාව කටහඬ පිට නොවීම නිසා පන්ති බාර වෘත්ති මෙල ටික දිනක් පාසලට නැති විය. ඇයට පැවති රෝගී තත්ත්වයක් කොහමද? මොකද උත්තරේ ඔයගොල්ලෝ කියන්නේ? ඔව් සුරාල ප්‍රදාය කියලා ප්‍රාවිෂ්‍ය කියන ප්‍රශ්නෙත් එහෙම කියන උත්තරේ ඒක තමයි. උග්‍ර රත් වීම ඒ ස්වරාල ප්‍රදාය කියන්නේ විෂ බීජ ස්වරාලේ තැන්පත් වෙලා ඒවා ඉදිමිලා රතු වෙලා උත්තරේ ඒක තමයි. right අංක 7 ප්‍රශ්නය ආශ්වාසයේදී අන්තර්පාශික බේ සංකෝචනය ප්‍රාචීර සංකෝචනය උත්තරේ ඒක තමයි. අතේ 2 ප්‍රාශ්වාසයේදී දෙන්න ඕනේ උත්තරදී අපි ඉවර කරන්න ඕනේ කවුරු ආවත් නැවත් මේක ඉවර කරනවා ඉතින්. ළමයි දැනගන්න ඕනේ ඉගෙන ගන්න ඉතින්. ඔව් ආශ්වාසයේදී අන්තර්පාශික පේශි ප්‍රාචීර්ය සංකෝචන නම් ප්‍රාශ්වාසයේදී දෙකම ඉහිල් වෙනවා. උත්තරේ ඒක තමයි. 3 මිනිසාගේ සතර පද්ධතිය සම්බන්ධ පාස්දාන වගන්තිනේ වැරදි වගන්ති කොහොමද? වැරදි එක. වැරදි වගන්තිය. ගර්තවල බහු ස්තර බිත්ති නෑ. ඒක ස්තර බිත්ති තියෙන අංක 1 2 3ම හරි. 4 වැරදි. ස්වයං නිර්වාසනයේ සම්බන්ධ වැරදි ප්‍රකාශය. මොකද ඔබ කියන්නේ? සෙනෙත් දෙනවා අංක 3 කියලා. සියත් කියනවා ඒ අංක 3 කියලා. සෙනිස් දෙදන් කියනවා ඒ අංක 3 කියලා. ඔව් මදුශිකා කියනවා 3 කියලා. ඔව් ස්වයං නිර්වාසනය දෙකේම ශක්තිය පිට කරනවා. ඔබට දුන්නවන් සංසන්දනය කළා සමාන අසමානකම්. ස්වයං සතනේදී ශක්තිය වැඩියෙන් දෙනවා. මතක තියාගන්න. ඒ කියන්නේ ATP වල තියෙන ශක්තිය වැඩියෙන් දෙනවා අපිට ඉගන්නවා. නිර්වාසනයේදී ATP කියන්නේ ශක්තිය ගබඩා කරන ඒවා අඩුවෙන් දෙන්නේ. ඒකත් හරි. ස්වයං සතනේදී සතන උපස්තරයේ සතනේට විදාගන්නේ ග්ලූකෝස් නිර්වාසනයේටත් ග්ලූකෝස් right එහෙනම් ඔන්න ඒවා ඉවරයි. ඊළඟට පෙනහල්ලක කොටසක ව්‍යුහයේ පෙන්눔 කරන රූපසටහනක් මේ දැක්වේ. ශ්වසන පුෂ්ඨයක් ලෙස ඉතාමත් කාර්යක්ෂම ක්‍රියා කිරීමට පෙනහල්ලට උදව් වෙන මෙම ඔක්කොම පාස් පේපර්ස් උදව් වෙන මෙම රූපේ දැකන ලක්ෂණ 3ක්. මොකද එකක්? ඔක්කොම පාස් පේපර්ස්. ලක්ෂණ 3ක් සඳහන් ගන්න. එකක් ඔය රූපේ තියෙන කාර්යක්ෂම වායු මාරු කරන්න දැන් එකක් තමයි ගර්ථ තිබීම. පෙනහල්ල නිකන් රවුම් නිකන් නෙමෙයි මං කියන්නේ සවන් පෙන වගේ බෝල ගොඩක්. එහෙනම් ගර්ථ. ඒතර ශ්වසන පුෂ්ඨය වැඩි. ගර්ථ තිබීම එකක්. ඊට පස්සේ රුධිර කේශනාලිකා තියෙන එක. රුධිර කේශනාලිකා වටේම තියෙනවා.
කේසනාලිකා තිබීම. තව එකක් ගර්ත බිත්ති තුනී නැත්නම් ඒක ස්තරයි තෙත්ව තිබීම. ඒ ඔක්කොම ලියන්න පුළුවන් ඔබට. හරිනේ? ඔබ ලියන්න ඇති. right. ඒතර ගර්ත තිබීම රුධිර කේසනාලිකා ජාලයක් තියෙන එක, ගර්ත බිත්ති ඒක ස්තරයි නැත්නම් තුනී තෙත්ව තියෙන එක. රූපී හා බී ලෙස නම් කර ඇති රුධිර වාහිනිය කුමන ප්‍රධාන රුධිර වාහිනිවල සාකාද? A. අපිට පේනවා උගන්වපු ඒවායින් දැකලා නිර්මාණය කරන එක දැක. A. වෙනහල්ලට රුධිරයේ සපයන එකක් මේ ඊතලයේ තියෙන පොප්පුසිය දමනිය. ඔව්. එතකොට B වෙනහල්ලෙන් රුධිරය අරන් යනවා පොප්පුසිය සිරා ශාඛාවක්. ඒක හරි. හරි. ශ්වසන ක්‍රියාවලියේදී ආශ්වාසයේදී පාස්දා නේවාට කුමක් සිදු වේද? දැක්කද? ශ්වසන ක්‍රියාවලියේ ආශ්වාසයේදී පාස්දා නේවාට කුමක් සිදු වේද? මහාපාචීරේ. ඔබ දැන් මේක කියවලා මම දැන් මෙතන මම කියන එක ලියා ගන්නවා කියන්නේ මැටි මෝල් මතක හිටින්නේ නැහැ. ආශ්වාසයේදී ඉහිල්ලනවද? අනේ සංකෝචනය. ඒක තමයි බලලා නැහැ කියන්නේ. බලලානේ ඉන්න ඕනේ මෙතන. ඉතින් මම ලියන එක නිකන් ලියා ගන්න. දැන් මට ආයි පැහැදිලි කරන්නද? ආයි මේක පැහැදිලි කරන්න මුලින් ඉඳලා කොච්චර කියලා දුන්නද? සංකෝචනය. පරසු පරසු අංකේ නෑනේ. ඔව්. ඉහළටත් ඉදිරියටත් නිරනවා. මේ ආශ්වාසයේ බව කිව්වා පපුව දිහා බලන්න කියලා කණ්ණාඩිය ගාවට ගිහලා. මේ උඩට ගිහිල්ලා උරස් බිත්තිය ඉස්සරහට උරස් බිත්තිය ඉතර කියන්නේ පේශිත් එක්ක පරසුනේ. ඔබ බලන්න නැත්නම් ලියන්න නැත්නම් මන් දන්නේ නැහැ ඉතින් ඒවා. ඉහළටත් ඉදිරියටත් නිරනවා. උරස් කෝරේ පරිමාව වැඩි වෙනවා. වැඩි වෙනවා. හරි වැඩි වෙනවා. ඔව්. දැන් අද මනුල්ල නැද්ද? හිරුණි නැද්ද? මනුල්ල අද නැද්ද? ලංකා සතියේ නැද්ද අද? හිරුණි නැද්ද? ඔව්. ලංකා සතියේ දෙන්න නෑ අද. හිරුණි නෑ. අකිල ඉන්නවද? ලංකා සතියේ ඉන්නවා. හිරුණිත් ඉන්නවා. අකිල ඉන්නවද? මනුල්ල ඉන්නවද? මනුල්ල නෑ. හොඳයි. ඒතර දැන් පේනවනේ විභාගයට අහන විදි. ඒ ඔක්කොම ගන්නවා තමයි ඔය ලියන්න පුළුවන් ඉන්නේ. නැත්තම් මම කියන ඒවා නිකන් ලියාගත්තට වැඩක් නැහැ. පැහැදිලිව කියලා දීලා තියෙනවා. මුඛයෙන් හුස්ම ගැනීම වඩා නාසයෙන් හුස්ම ගැනීම සරල සෞකර්ය හිතකර වේ. මේකට හේතු දෙකක් දෙකද? අපි ඉම්බිරිස්සා දුනම නහය බ්ලොක් වෙලා අපි කටින් හුස්ම ගන්නවා. ඒතර කටින් ගිහිල්ලා ඒත් වාතය පෙනාගට යනවා. නමුත් වඩා සෞරීද සෞඛ්‍යයට හිතකර නාසයෙන්. ඇයි? වාතේ දූවිලි අංශු ඉවත් වෙනවා. පක්ෂම වලින් වෙන විෂ බීජ පෙරෙනවා. දූවිලි අංශු පෙරෙනවා, විෂ බීජ පෙරෙනවා. ඒතර සරල සෞඛ්‍යයට හිතකර ඒක. ඒ දෙක ලියන්න වෙනවා. දූවිලි අංශු පෙරීම විෂ බීජ පෙරෙනවා. right. ඊළඟට ඔබ අංක 13 පිටුවේ. හරි. ඔය තියෙන මම උගන්වපු එක විභාගයට ආව එකක් නේ. ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් සංසඳන්න තමයි තියෙන්නේ. සීනලයට කටත බව උරණ පිට වායු බෝඩේ පිටවන්නේ දක්න වෙන්නේ කුමන ප්‍රාශ්වාසයේද? ඉතින් මට මං ඊයේ මේක මහන්සිලා කියලා දුන්නා. හේතු දක්වන්න තියෙනවා. දවඩ පැහැදිලියි. ඔබ ස්ට්‍රෝ එකක් පාවිච්චි කරලා වතුර මේ බෝතලයකට මේක කරලා බැලුවා නම් ඔබට බලන්න පුළුවන්. හරි? එතකොට ඒ වල හේතුව අර C වලින් උරනකොට ඒ තියෙන වාතයේ C වෙත යනවා.
එතකොට ඒ වල ප්ලාස්ටික්වේ හුණු දියර මත ඇති කරන පීඩනය වායු පීඩනය වායු ගෝල පීඩනයට වඩා අඩු වෙනවා. ඒක තියෙන්න ඕනේ. හරි අඩු වෙනවා. ඒ නිසා පිටත වාතය ඒ නලයට ඇතුළට මෙනවනේ. ඒ මෙනකොට බුබුලු පිට වෙනවා. ඔබට මම කිව්වා බටයක් අරන් කට තියලා වතුරේකට දාලා පිබින්න කටින්. ඒතර බුබුලු පිට වෙනවා. ඉරුවට බුබුලු පිට වෙන්නේ නැහනේ. රයිට්? මොකද පිටින් වාතයකට ඇතුල් වෙනවා. හරිද ලිව්වද එහෙම? ඒ ටිකක් කියලා දුන්නා. උත්තරේ A C වලින් කට දිලා උරනකොට එහි ප්ලාස්ටික් වාතයේ C වෙත යනවා. එතකොට ඒ ප්ලාස්ටික් හුණු දියර මත වායු පීඩනය බාහිර වායු ගොඩ පීඩනයට වඩා අඩු වෙනවා. බාහිර වායු ගොඩ පීඩනයට වඩා අඩු වෙනවා. ඒ නිසා බාහිර වාතය හුණු දියරට එනවා. ඒ තුලට එනවා. right. එතන මෙසේ කීප විටක් උෂ්ම ඉහළ පහළ කරපුවම ප්ලාස්ටික් දෙකේ හුණු ද්‍රවණ වල කවර නිරීක්ෂණයක් බලාපොරොත්තු හැකිද? එතකොට අර ආශ්වාස කරපුවම වැඩිපුරම බාහිර වාතය තමයි හුණු දිරට එන්නේ ඒ වලට. ප්‍රාශ්වාස කරපුවම දෙපැත්තටම යනවා. දෙපැත්තටම යනවා. B වල හුණු දියර තුලටම ප්‍රාශ්වාස වාතය යනවා. ඒ නිසා හොඳට ඒකේ දිය වෙනවා. ඒ නිසා අපිට උත්තරේ වෙන්න ඕනේ A වලට වඩා B වල හුණු දියර කිරි පාට වෙනවා. ඒ වලත් වෙනවා. A වලට වඩා B වල හුණු දියර කිරි පාට වෙනවා. right. එතකොට ප්‍රතිඵල අනුව ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සසඳන්නලු. ආශ්වාස වාතයට ප්‍රාශ්වාස වාතයේ CO2 වැඩි. right? ඒකයි උත්තරේ එහෙම ලියන්න ඕනේ. B ශ්වසන ක්‍රියා ශ්වසනයේ සියලු ජීවීන්ට පොදු ක්‍රියාවලියක් ශ්වසනයේ සිදු කිරීම පිණිස සායක සත්ත්ව දේහවල විවිධ ආකාර හැඩ ගැසීම් ඇත. ශ්වසන ක්‍රියාවලදී ජීවීන් පරිසරයෙන් ලබා ගන්නේ කුමක්ද? මොකද ලියුවේ? ශ්වසනයේදී ජීවීන් පරිසරයෙන් ලබා ගන්නේ මොනවද? ශ්වසනයේ කාබන් ඩයොක්සයිඩ් ඕනේද? සනෙත්‍ය? සියත් කාබන් ඩයොක්සයිඩ් ඕනේ ශ්වසනයේට. නේ අනේ. ඔක්සිජන්. උත්තරනේ දෙන්නේ මේ දරුවෝ. ඔක්සිජන් උත්තරය. ශ්වසනයේ කාබන් ඩයොක්සයිඩ් ඕනේ ශ්වසනයෙන් පිට වෙන එකක් නේ. අතුරු ඵලයනේ. පේනවද ඔයගොල්ලෝ? හරියට බලන්නේ මේවා. ඊළඟට ශ්වසනයේ පිණිස මිනිස්සුගේ ප්‍රධාන අවයව පෙනහල්ලයි. පෙනහල්ලක වායු හුමාරු සිදුවන ඉතා සියුම් කොටසක ව්‍යුහය දැක්වේ. දැක්කද? මෙම රූපේ දැක්කම ව්‍යුහය හඳුන්වන්නේ කුමන නමකින්ද? විභාගයට ආ ප්‍රශ්නයක් ඉතින්. ගර්ථ. ඔව් ගර්ථ. වායු හුමාරුව කාර්යක්ෂම සිදු කිරීමට මෙබඳු ව්‍යුහය ඇති ලක්ෂණ දෙකක් ලියන්න. ඔව් ලක්ෂණ දෙකක්. ගර්ථ බිත්තියේ ඒක ස්තර සෛල තියෙන්නේ. නැත්නම් තුනී. ගර්ථ වටා රුධිරකේශ නාලිකා තියෙනවා. ගර්ථ බිත්ති තෙත් වෙනම් කළා තියෙන තෙතමන පටලී කියලා. ඒව ලියන්න පුළුවන්. ගර්ථ බිත්ති තෙත් වෙලා තියෙන එක. රුධිරකේශ නාලිකා ජාලයක් තියෙන එක. ඒක ස්තර වෙන එක. දැන් ඔබට පේනව නේද? එකම දේ අහන්නේ. එක එක තැන් වලදී එක එක විදියට. right. වායු හුමාරුට අදාළ රතු රුධිරාණු හා ප්ලාස්මාව මගින් ඉටු කරන ප්‍රධාන කාර්ය බැගින් ලියන්න. දැක්කද? වායු හුමාරුට අදාළව රතු රුධිරාණු හා ප්ලාස්මාවෙන් කරන කෘත්‍යයක්. රතු රුධිරාණු මොනවද කරන්නේ? වායු හුමාරුවේදී රතු රුධිරාණු වලට අදාළ කාර්ය මොකද්ද? ඔව් ඔක්සිජන් පරිවහන. ඒක තමයි උත්තරය. ඔක්සිජන් පරිවාහනය. බොහොම හරි. මනුල්ලා ඉන්නව නේද? ඔක්සිජන් පරිවාහනය හරි. එතකොට ප්ලාස්මාවෙන් පුළුවන් නම් කියන්න.
ඔබ රුධිර සංසරණ පද්ධතියේ පාඩම් බලන්න ඔක්කොම උගන්ලා තියෙනවා. ප්ලාස්මා මොනවද කරන්නේ? පුරාණ දාන්න. කාබන් ඩයොක්සයිඩ් බයිකාබනේට් ලෙස පරිවර්තනය කිරීම. හරි බොහොම හරි. ඔය තියෙන්නේ ඔය හිටපු අය සනෙත්යද නැම්මේ උත්තරේ. ඔව් සර්. රයිට් ඒක තමයි කියන්නේ අන්න හරි. කොතර මතකද දැක්කද? කාබන් ඩයොක්සයිඩ් පරිවහනය. අර යන්නේ බයිකාබනේට් අයන මස්සේ බොහොම සරු උත්තරයක් දුන්නේ. 10 වාරයක් හරි උත්තරයක් දුන්නේ. රයිට්. රතුරු දුරාන් වලින් ඔක්සිජන් පරිවහනය කරනවා ප්ලාස්මාවෙන් කාබන් ඩයොක්සයිඩ්. රයිට්. අන්තිම ප්‍රශ්නය. 14 පිටුව. මේ දැක්කන්නේ මිරිස්තුරේ එක්තරා පද්ධති කොටස් පෙන්වුම් කරන රූප සටහනක්. ABCD වලින් පෙන්වුම් කරන කොටස නම් කරන්න. A පෙනහළු නේද? ඔව්. B ශ්වාසනාලය. C උරස් බිත්තිය. D ප්‍රාචීරය. හරිද? A පෙනහළු හරි පෙනහළු B ශ්වාසනාලය C උරස් බිත්තිය D ප්‍රාචීරය. රයිට්. B ඇති කාල්ඩේජ මුදු වලින් කරන කෘත්‍යයක් සඳහන් කරන්න. ඉගැන්වන්නේ රූප සටහන් පෙන්න ශ්වාසනාලය හැකිලීම වලක් කරනවා. හැකිල්ල ඇතෝ තියාගන්න තමයි එකක් කාල්ඩේජ මුදු තියෙන එක. රයිට්. ඒ අඩංගු වායුමාරු සිදුන ව්‍යුව නම් කරන්න. ගර්ත නේද? ගර්ත. හරි. ආශ්වාසයේදී උරස් ප්‍රදේශයේ චලන ව්‍යුව දෙකක් නම් කරන්න. ඔව්. මොනවාද ආශ්වාසයේදී උරස් ප්‍රදේශයේ චලන ව්‍යුව දෙකක් නම් කරන්න. ඔව්. අන්තර්පාර්ශ්වික පේශි නේද? අන්තර්පාර්ශ්වික පේශි මහා ප්‍රාචීරය. ඒ උත්තර හරි. මෙම පද්ධතිය ඇති පාස්දාන් එක් ව්‍යුවමකින් ඉටු කරන කාර්ය බැගින්දියන් නාස්පුරයේ පක්ෂම වලින් දූවිලියා විෂ බීජ පිරීමට ලක් වෙනවා. හරි. අපජීවිකාව ආහාර පාන ශ්වාසනාලයට ඇතුළෙන් වලක් කරනවා. ස්වර තන්ත්‍ර කම්පණය වෙලා කටහඬ ඇති කරනවා. හඬ ඇති වෙනවා. රයිට්. හරිනේ දැන්? ඒවා තේරෙනවා ස්වර තන්ත්‍රයෙන් හඬ ඇති වෙන කම්පණය වෙලා. ආශ්වාස වාතයේ ප්‍රාශ්වාස වාතයේ සංයුතිය ඇති වෙනස්කම් තුනක් ලියන්න. ආශ්වාස වාතයේ ප්‍රාශ්වාසයට වඩා ඔක්සිජන් වැඩි. ඔක්සිජන් වැඩි. ඔව්. ප්‍රාශ්වාස වාතයේ ආශ්වාස වාතයට වඩා කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප වැඩි. දෙකම ලියන්න. ඒකේ තුනක් තියෙන්නේ. CO2 වා ජල වාෂ්ප වැඩි කියලා ලියන්න. වෙනස්කම් තුනක් නේ. තුන හරි. රයිට්. පහ දැක්කද? නාසයෙන් ආශ්වාස කිරීමට වෙනුවට මුඛයෙන් ආශ්වාස කිරීම නුසුදුසු ලෙසකේ. මේට හේතුව නාසයේ පක්ෂම තියෙනවා. මුඛේ කුරේ නෑ. නාසයේ පක්ෂම තියෙනවා. මුඛ කුරේ නෑම ලියන්න ඕනේ. එමගින් දූවිලියා විෂ බීජ පෙරලා පිරිසිදු කරනවා. නාසයේ පක්ෂම තියෙනවා. මුඛ කුහරේ නෑ. එමගින් දූවිලි විෂ බීජ පෙරීමට ලක් වෙනවා. වාතය පිරිසිදු වෙනවා. එහෙම ලියන්න ඕනේ. රයිට්. ඊළඟට දුම්පාන් නිසා අසතර පද්ධතියේ රෝගී තත්ත්ව දෙකක් නේ. ඒක කටපාඩම් කරලා ලියන්න පුළුවන් නේ පුතා. දුම්පාන් නිසා සතන පද්ධතිය ඇති රෝගී තත්ත්ව දෙකක්. මම කියන්න ඕනේ නේ පෙනාද පිරිකාය තියෙනවා නේද? ඒවා ඔබ බලලා ලියන්න. හරි? මයංගනාඩු රයිට්. දැන් පරක් වෙලා ඉවිල්ලා තියෙනවා දෙන්නේ තුන් දෙනෙක්. රයිට්. හරි නේද? දුම්පාන් නිසා එහා පැත්ත පෙරලා බලන්න දුම්පානේ ඇතින් රෝග තත්ත්ව නේද? පෙනාලු පිළිකා තියෙන්නේ.
ශ්වසන පිළිකා මුඛ පිළිකා නේද? පැහැදිලි. දැන් ඔබ බ්‍රොන්කයිට්ස් පොල් වතුරෙන් විනාකින ඉපදීමේදී සුද්ධ ජීවි කාණ්ඩවල ක්‍රියා වැදගත් වේ. මම මේක පැහැදිලි කරා. මේදී අතරමැදි ඵලයක් ලෙස එතනෝල් එතිල මැදිසාර ඇති වේ. මේදී එතනෝල් සෑදීමේ ක්‍රියාවලිය හඳුන්වන නම කුමක්ද? ආදාන බලන්න. මේදී එතනෝල් සෑදීමේ ක්‍රියාවලිය හඳුන්වන නම මධ්‍යසාර පැසීම. මධ්‍යසාර පැසීම. හරි. මෙම ක්‍රියාවලිය සතනේ කුමන ආකාරයට ඇද්ද? නිර්වායු ශ්වසනය. වායු ශ්වසනය. ඔබම හරි. හරි. දැන් හරි නේද? ඉතින් මම කිව්වේ ඒකයි ඔබට අර ලක්තනම අපි ලොප් කරනවා කියන්නේ. ඉගෙනුව ගමන් ඊට අදාළ ප්‍රශ්න කරන්න. එතකොට තනියෙන් කරන්න. මම පැහැදිලි කරන එක දිහා බලලා කරලාට ඔබට මතක හිටින්නේ නැහැ. ඔබ තනියෙන්ම කරන්න ඕනේ. මතක තියාගන්න. ඒක තමයි අපිට පුළුවන් වෙන්නේ. එතකොට ඊට පස්සේ මම පැහැදිලි කරනකොට අඩුපාඩු තියෙන ඒවා හදාගන්න. Taman තනියෙන් ලියනකොට මේක රිෆර් කරන්න. මේ මම උගන්වපු ටික හොඳට බලන්න. රයිට්. දැන් අද ඉවර කරනවා මේ කොටස්. බලන්න. හොඳට අහගන්න. අපි බයිස්රාවය ගැන කතා කරේ. මම ඒක දැන් ඔබ පෙරලන්න අංක 18 19 පිටුව පෙරලන්න. ඔව්. හොඳට බලන්න. මම නැවත ඔබට කියනවා වකුගඩු වල ව්‍යුහාත්මක කෘත්‍යාත්මක ඒකකය බුක්ඛාණු. මේ වකුගඩුවක් මේකේ ව්‍යුහාත්මක කෘත්‍යාත්මක ඒකකය බුක්ඛාණුව. ඒකේ මේ හරිය තියෙන්නේ මේ මජ්ජාව තියෙන්නේ පිරමිඩාකාර ව්‍යුව තියෙනවා මේකේ. මම දල සටහනක් පෙන්නන්නේ. මේකේ බාහිකය මේ පිරමිඩාකාර ව්‍යුව ගත්තොත් හොඳට අපි මේක මෙහෙම තුනී කඩක් අර පීස කෑල්ලක් කපලා ගන්නවා ගේට් කෑල්ලක් කපලා ගන්නවා වගේ ගත්තොත් ඒකේ මෙහෙම තියෙනවා. මේක බලන්න. ඔය කොටසක් අපි ලොකු කරලා බැලුවොත් ඔන්නෝම තියෙන. නම ලොකු කරලා බැලුවොත් ඔන්නෝම තියෙනවාද? ඔය වගේ. එතකොට මේ බාහිකයෙන් මේ මජ්ජාව. මේ බාහිකයත් මජ්ජාත් අතර මෙම රුධිරනාල දෙකක් යනවා. මුඛ්‍ය දමන ශාඛාවක් සහ මුඛ්‍ය සිරා ශාඛාවක්. ඒතර බ්‍රෝමන් ප්‍රාවරස් අනිවාර්යෙන් තියෙන මුඛ නාලික මේ බාහිකයේ තුල. එතකොට මෙන්න මෙහෙම මේ මුඛාණුව අපි අදිනවා ඔන්නෝම. හරි. ඔම අදිනවා. එතකොට ඒකේ දෙන්නේ ඕනවන් දරසටහනක් ඇඳා බ්‍රෝමන් ප්‍රාර බාහිකයේ තියෙන මුඛ නාලිකා වැඩි හරියක් මජ්ජාතුර තියෙන්නේ. මේ අවිදුර නාලේ මේ හෙල්ලේ පුඩුව විදුර නාලේ සංග්‍රහ නාලිකාට විරුද්ධයි. මේ මුඛාණු තවත් එකක් නෙමෙයි කීපයක් තියෙන පුළුවන්. මේ මුඛාණු වල ඒ වගේ මුඛාණු ගොඩක් තියෙනවා ඉතින්. ඔන්න වගේ. කොහොම ඇවිල්ලා ඉතින් කොහොම ඇවිල්ලා මේ තව සංග්‍රහනාලිකාට විරුද්ධයි ඉතින් දැක්කද? තවත් මුඛාණුව මේ සංග්‍රහනාලිකාට සම්බන්ධයි ඉතින්. ඒක අවබෝධ කරගන්න. එතකොට මේ මුඛ්‍ය දමන ශාඛාව මේ ඒකෙන් එන අභිවාහි දමනිකාව ඇවිල්ලා බ්‍රෝමන් ප්‍රාවරේ තුරට ගිහිල්ලා ශාඛා ගොඩක් බෙදලා ගුච්චිකා හදනවා. ඒකෙන් එළියට එනවා අපවාහි දමනිකාව. ඒක ඇවිල්ලා රුධිර කේශනාලිකා ජාලයක් ඇති කළා. ඉතින් අර මුඛ නාලිකා වටේම වෙලෙනවා. ඊට පස්සේ ඔක්කොම ආපහු එකතු වෙලා
බුක්කේ සිරාවට සම්බන්ධ වෙනවා. ඔය ටික තමයි ඔබට අංක 19 පිටුවේ අර මේ අර බුක්කේට එහා පැත්තේ තියෙන අර කැලලකින් පෙන්නන්නේ අර කොටසක්. හරි. ඒකේ අංක 1 බාහිකේ ලකුණු කරගන්න. අංක 1 අංක 19 තියෙන කොටසක් දාලා මේ කොටස අංක 1 බාහිකේ 2 මජ්ජාව. හරි. ඒතර ඔය අංක 3 4 ඕනේ එකක් විතරක් අංක 4 අර මේ මජ්ජා මේ පිරමිඩාකාර විවෝල තුඩු මේ කෙලවර ඒ සංග්‍රහනාලිකා විවරය මේ තියෙන්නේ. එතකොට ඕකෙන් ඔබට පෙන්වන්නේ අර අංක 3න් ඔබට කියන්න පුළුවන් පිරමිඩාකාර විවෝල තුඩු කෙලවර. පිරමිඩාකාර විවෝල තුඩු කෙලවර. අංක 4 සංග්‍රහනාලිකා විවරය. සංග්‍රහනාලිකා විවරය. ඒතර ඔබට අවබෝධයි. සංග්‍රහනාලිකා විවරය. අංක 5 සංග්‍රහනාලිකාව. අංක 5 සංග්‍රහනාලිකා පොඩියට දියා ගන්න එතන යටින් පේලි දෙකට. අංක 6 අර රුධිරකේශ නාලිකා වටේම. අංක 6. එතකොට මේ අංක 7 පෙන්වන්නේ මේ දමනිසා සිරා. බුක්කිය දමනිසා සිරා නාල. රුධිර නාල. බුක්කිය දමනිසා සිරා. එකක් දමනිය එකක් සිරා. 8න් පෙන්වන්නේ මේ බ්‍රාහ්මණ ප්‍රාවර කොටස. බ්‍රාහ්මණ ප්‍රාවර. right දැන් හරි. දැන් ඔබ ඊට පස්සේ ඔබ අර යට තියෙන ලොකු රූපේ ඔබට කියලා දුන්නා ගිය සතියේ ඊයේ sorry බලන්න ඒක නැවත රුක්කිය දමනි අඳුර ගන්න වම් පැත්තේ තියෙන දිගුණු විශාල නාලයක් කොටසක් ඒකෙන් අර අභිවාහය දමනිකාව අඳුර ගන්න පුතා හරි ඒකෙන් අර ගුච්චිකාවට ඇතුළම දැක්කනේ ඊට පස්සේ අපවාහය දමනිකාව අඳුර ගන්න ඒක රුධිරකේශ නාලිකා ජාලයක් බෙදිලා හරි ඒක බුක්ක නාලිකා වටේ වෙලිලා ආයි එකතුලා බුක්කේ සිරාවට එනවා ඊට පස්සේ නම් කරලා තියෙන්නේ ඔය ආරෝහණ භාව අවරෝහණ භාව ඒවා තියෙනවා රයිට් දැන් එහා පැත්තට එන්න දැන් හරිද මේකේ දුවේ තේරුණා ඊට පස්සේ බෙදගත්ම දේ තියෙන විශේෂක පිටුවේ අර රූපය මං ගිය සතියේ ඊයේ මේ එකක් පෙන්නුවා මම අර පොතේ මේ හට දාන රූපය ආපහු මම ඒකට ඔබට පෙන්නනවා ඔබේ විශේෂක පිටුවේ තියෙන ටික ඒක කියවට පස්සේ මේ පාඩම ඉවරයි මං කියවනේ මේ පාඩම ඉවරයි එතකොට ඔබට මම ස්නායු පද්ධතිය දීලා තියෙනවා එහෙමනේ හොඳ නැද්ද ස්නායු පද්ධතිය ඔව් එහෙනම් දැන් මේකේ ප්‍රශ්නත් ඔක්කොම කරලා පස්සේ මේකේ ප්‍රශ්න මේ රෝග ටික කිව්වට පස්සේ මම යන්නේ මේකේ ප්‍රශ්න වලට ඔබට පේනවනේ ප්‍රශ්න තියෙන කෙටි ප්‍රශ්න 17ක් තියෙනවා ලොකු ප්‍රශ්න විභාගයට ආපු අර ආහාර මාර්ගය සම්බන්ධ කරලා කුයි ඔය තියෙන්නේ ප්‍රශ්න කීපයක් තියෙනවා ඒවා ඔබ ඒව ලියලා ලබන සෙනසුරාදා ඔබ මාත් එක්ක සාකච්ඡා කරනවා අද සාකච්ඡා කරાવી මම යනවා ස්නායු පද්ධතියට මම මෙතන එක ටියුට් එකක් ගෙනල්ලත් නෑ මෙතෙන්ට මේ රයිට් අර හදපික තියෙනවා රයිට් ඒක මම ටගලා අරන් ගෙනකම් අර ඔබ කලබල වෙන්න එපා සර් අයි රෙකෝඩින් එක දැම්මද මම පුතාට කියන්න රයිට් ඔයගොල්ලෝ බලන්න දැන් යූරියා නිපදවීම මම මෙයාගේ කිව්වා විනාවත මම කොහොමද පැහැදිලි කරනවා කියලා අප ගන්න ආහාර වල ප්‍රෝටීන් ජීර්ණ වී ඇමයිනෝ අම්ල හදනවා මෙම ඇමයිනෝ අම්ල රුධිරයට අවශෝෂණය කර අක්මාවට යනවා
මෙම ඇමයිනෝ අම්ලයන් කොටසක් සෛල වර්ධනයට පටක අලුත් වැඩියාවට වැය වේ. තව කොටසක් විදුලි ප්‍රෝටීන් හදනවා. වැඩිපුර ඇමයිනෝ